අයිබෝන් අද අපි කතා කරන්න යන්නේ අපි කතා කරපු MCQ මාලාවේ පස්වෙනි MCQ එක. එතකොට මේක හොඳට බලන්න හොඳ ප්‍රශ්න 10ක් අපි කතා කරන්නේ. ඔයාලට තියරි ගොඩක් ඉගෙන ගන්නට පුළුවන්. ඒක නිසා මේක හොඳට අහුම්කම් දෙන්න. අහුම්කම් දීලා මේකේ සටහන් කරගන්න අදාළ ප්‍රශ්න. මම මුලින්ම යන්නේ 49 වෙනි ප්‍රශ්නෙට. ඔයාලට කියනවා HgSO4 මගින් උත්පේරිත CH3 මෙන්න මේක සජලනීකරණයෙන් ඇවිල්ලා කාබනික ඵලය ලෙස ප්‍රොපනෝන් ලැබේ කියලා කියනවා. එතකොට අපි දන්න දේ තමයි අපි දන්නවා ත්‍රිත්ව බන්ධන ඇවිල්ලා සජලනීකරණය කරන්න පුළුවන්. तो ත්‍රිත්ව බන්ධන සජලනීකරණය කරනකොට ජල අණුවක් විසින් තමයි මෙයාට මොකක් වෙන්න ඕනද පහර දීමට ලක් වෙන්නට ඕන. ඒ ජල අණුවේ H+ කියනා වූ සක්‍රිය කාරකය මගින් තමයි මෙතනදී පහර දීම සිද්ධ වෙන්නේ. ඒතර මේ අදාළ ප්‍රතික්‍රියාවත් අදාළ ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා ගණයට තමයි අයිති වෙන්නේ. එතකොට මේකෙදි මොකක්ද වෙන්නේ? මේ ඇවිල්ලා මම සැලකුවේ අදාළ ඇල්කයින වලට සලකන්න පුළුවන් කුඩාම සමාජිකයා. මේ සමාජිකයා ඇවිල්ලා මොකක් වෙලාද? හදිසියවත් ඇවිල්ලා ජල අණුවක් සජලනීකරණයෙන් එයාගේ ඇවිල්ලා අපිට හම්බෙන්නේ මොකද්ද? අදාළ CH3COH කියනා වූ කවුද? ඇල්ඩිහයිඩ්. හැබැයි මෙයා හැර වෙනත් ඕනම ඇල්කයිනයක් අපි සජලනී කරොත් අනිවාර්යෙන් අපිට හම්බෙන්නේ මොකද්ද? හම්බෙන්නේ අපිට කීටෝනයක් හම්බෙන්නේ. तो දැන් ඔයාලට දීලා තියෙන්නේ මේ සංයෝගය මොකද්ද වෙන්නේ? මෙන්න මෙතෙන්ට එනවා. එතකොට CH3COCH3 බවට පරිවර්තනය වෙනවා. එතකොට මේක ගත්තොත් ඇවිල්ලා මේක ඇවිල්ලා මොකද්ද? අදාළ කීටෝනයක්. එහෙනම් අපි කියනවා මේ අදාළ සංයෝගය 1 2 3යි මෙත් එත් ප්‍රොපනෝන් ප්‍රොපනෝන්. ඒ නිසා පළවෙනි ප්‍රකාශය ගත්තොත් පළවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි එක වැදගත් එකක්. මෙන්න මෙහෙම සංයෝග දෙනවා. මේකෙදි අතරමැදි සංයෝගයක් හැදෙනවා. ඒක ඊනෝලය කියලා අපි කියනවා. මේ ඊනෝලය කියන එකේනා අධික අස්ථායි. අස්ථායි නිසා මෙයා මොකද්ද වෙන්නේ? මෙයා ස්ථායි කීටෝනය හෝ ඇල්ඩිහයිඩ් බවට පරිවර්තනය වෙනවා. එතකොට ඒකෙදි ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. මේ කියන ඊනෝලය අස්ථායි නිසා අදාළ ඇල්ඩිහයිඩ් හෝ කීටෝනය පැත්තට සමතුලිත ලක්ෂය ගොඩාක් මොකක් වෙලා තියෙනවද? නැඹුරු වෙලා තියෙනවා. ඒක නිසා අපි හඳුන්වනවා මේකෙදි ගොඩක් හැදිලා තියෙන කවුද? අදාළ ඇල්ඩිහයිඩ් හෝ කීටෝනේ. එතකොට මේකෙදි දෙවෙනි එකේදී මේ අදාළ ප්‍රතික්‍රියාව මගින් සමතුලිත ලක්ෂ්‍යය වඩාත් ඉදිරියට ලැබුරුව පවතී. මේකෙදි අපිට කියනවා ප්‍රොපනෝන් කොහොමද හැදෙන්නේ කියන එක. ඒක නිසා අපි කියනවා දෙවෙනි එකේ පළවෙනි එක පහදනවා උත්තරය අංක 1. එතකොට අපි බලමු කොහොමද මේකෙදි අවිලා ප්‍රොපනෝන් හැදෙන්නේ කියලා. මේ අවිලා අදාළ ඊනෝලය හැදිලා තියෙන්නේ. මම සැලකුවේ මෙන්න මෙහෙම එක්කෙනෙක් ඉන්නවා. මේක හොඳට තේරුම් ගන්න. මේ පැත්තේ ආල් කාණ්ඩයක්, මේ පැත්තේ ආල් කාණ්ඩයක් ඉන්න ඇල්කයිනයක් ඉන්නවා. මේ ඇල්කයිනේට ජලය මුලින්ම පහර දීලා H1කුයි OH එකකුයි හදනවා. හැබැයි ද්විත්ව බන්ධනයක් සම්බන්ධ OH කෙනෙක් ගත්තොත් අධික අස්ථායි. ඒක නිසා මොකද්ද වෙන්න ඕනේ? මේක විස්ථාපනය වෙන්නට ඕනේ. මේක කොහොමද විස්ථාපනය වෙන්නේ? ජල අණුවක පවතිනා වූ H3O+ විදිහට අපි සලකන්නා වූ හයිඩ්‍රෝසෝනියම් අයනයේ පවතිනා වූ ආම්ලික හයිඩ්‍රජන් මොකක් වෙනවද? නැවත වතාවක් මෙයාගේ හයිඩ්‍රජන් වලින් මෙයාට පහර දීම සිද්ධ වෙනවා. මෙයාට මේ විදිහට පහර දෙනකොට මෙතන නැවත වතාවක් ජල අණුවක් නිර්මාණය වෙමින් මෙතන ඇවිල්ලා මේ අදාළ කෙනාගේ CH3 ඇල්කිල් කාණ්ඩය සම්පූර්ණ කරගන්න. මේ ඇල්කිල් කාණ්ඩය සම්පූර්ණ කරගන්නකොටම මේ කියන කාබන්ගේ මේ බන්ධනය මෙහෙට කැඩුණු නිසා 1 2 3යි එන්නේ. මේ 3 ඇවිල්ලා සම්පූර්ණ කරන්න මෙතන තිබෙනා වූ එකසල කෙනෙක් ඇවිල්ලා මේ කියන කාබන්ට මොකක් වෙනවද? ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරලා මෙතන ද්විත්ව බන්ධනය හදනවා. මෙතන ද්විත්ව බන්ධනය හැදීම නිසා මොකද්ද වෙන්නේ? මේ කියනා වූ ඔක්සිජන්ට ධනාරෝපණයක් එනවා. ඔක්සිජන්ට ධන එන එක හොඳ නැහැ. හොඳ නැති නිසා මොකද්ද වෙන්නේ? මෙතන පවතිනා වූ OH එකේ තියෙනා වූ බන්ධනය කැඩිලා ඒ බන්ධනයෙන් තියෙන ඉලෙක්ට්‍රෝන ඔක්සිජන්ට දෙනවා. එතකොට මේ කියන හයිඩ්‍රජන් නැවතත් ජල අණුවක් විසින් මොනවා කරනවද? ප්‍රතිග්‍රහණය කළා අවසානයේදී කවුරු නිර්මාණය කරනවද? කීටෝනය නිර්මාණය කරනවා. එතකොට මේක තමයි මේකෙදි සිදුවන යාන්ත්‍රණය. එතකොට මේ අදාළ මේ ඔක්කොම සමතුලිත ප්‍රතික්‍රියා. ඒක නිසා මේ සමතුලිතයේ ගොඩාක් මේ සමතුලිතයේ කොයි පැත්තට බර වෙලා තියෙන්නේ? කීටෝනේ පැත්තට බර වෙලා. ඒ නිසා දකුණට නැඹුරු වී පවතිනවා. ඒක නිසා හරි. එතකොට 49 උත්තරය අංක 1. ඊට පස්සේ මම වත් එක කතා කරනවා 50 වෙනි MCQ එක. 50 වෙනි MCQ එකේදී වාරි කියනවා උත්ප්‍රේරකයක් යෙදීම මගින් සමතුලිත ප්‍රතික්‍රියාවක ඉදිරි හා පසු ප්‍රතික්‍රියාවන් වල අගයන් ලැබිලා ශීඝ්‍රතා සමානුපාතිකව ඉහළ නංවයි. දැන් අපි දන්න දේ තමයි අදාළ සමතුලිත ප්‍රතික්‍රියාවක් වෙනකොට උත්ප්‍රේරණයේදී අපි දන්න දේ මේ විදිහට අදාළ උත්ප්‍රේරණ ක්‍රියාව සිද්ධ වෙනවා. මේ උත්ප්‍රේරණ ක්‍රියාවලියේදී මේ ඉදිරි ප්‍රතික්‍රියාවට අදාළ සක්‍රීය ශක්තිය, මේ පසු ප්‍රතික්‍රියාවට අදාළ සක්‍රීය ශක්තිය. එතකොට මොකද්ද උත්ප්‍රේරකයක් මගින් කරන්නේ? මේ ප්‍රතික්‍රියාව නොවි වෙනස් සක්‍රීය ශක්තිය අඩු ප්‍රතික්‍රියාවක් කරහා මේ ප්‍රතික්‍රියාව ගමන් කරනවා. එතකොට මම හිතනවා මෙන්න මේ විදිහට අවිල මේක ගමන් කරන්නේ නැති. එතකොට මේ විදිහට මේක ගමන් කරනකොට ඔයාට මොකද්ද තේරිලා තියෙන්නේ? ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තියයි පසු ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තියයි එකම ප්‍රමාණයකින් මොනවා කළාද මෙතෙන්දී අඩු කරලා තියෙනවා. එතකොට එකම ප්‍රමාණයකින් අඩු කරපු නිසා මොකක්ද වෙන්නේ? මේ අදාළ ප්‍රතික්‍රියාව සැලකුවොත් අපි දන්නවා ඉදිරි ප්‍රතික්‍රියාවට දාලා සක්‍රීය ශක්තිය නියතයක් තියෙනවා. මම මේක K1 කියලා සැලකනවා.
ආපහු ඇවිල්ලා පසු ප්‍රතික්‍රියාවට දාලා සක්‍රීය ශක්තිය නියතයක් තියෙනවා මම ඒක K2 කියලා හඳුන්වනවා. K1 K2. එතකොට අපි දන්න දේ තමයි Kc සමානයි ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය බෙදීම පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය. හැබැයි අපි දන්නවා උත්ප්‍රේරකයක් දානකොට Kc වෙනස් වෙන්නේ නැහැ. ඒතර Kc වෙනස් වෙන්නේ නැති වුණාට හැබැයි අපි දන්නවා උත්ප්‍රේරකයක් මගින් මේ කියන K කියන නියත මොනවා කරනවද වෙනස් කරනවා. ඔයා දන්නවා ශීඝ්‍රතා නියතයේදී ඇවිල්ලා ශීඝ්‍රතා නියතයේ සක්‍රීය ශක්තිය මත රඳා පවතිනවා ආපහු උෂ්ණත්වය මත රඳා පවතිනවා. එතකොට සක්‍රීය ශක්තිය කියන එකේනා කවුරු මත රඳා පවතින නිසාද උත්ප්‍රේරකයක් මත රඳා පවතිනා වූ නිසා K කියන කෙනා උත්ප්‍රේරකයක් මත රඳා පවතිනවා. එතකොට එහෙම රඳා පැවතීමත් මෙයාගෙනුත් ඇවිල්ලා සමාන ප්‍රමාණයකින් අඩු කරන නිසා මෙයාත් ඇවිල්ලා සමාන ප්‍රමාණයකින් වැඩි වෙනවා මෙයාත් ඇවිල්ලා සමානුපාතික ප්‍රමාණයකින් වැඩි වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ මේ දෙන්නම සමාන ප්‍රමාණයකින් වැඩි වෙන නිසා මේකට මේක කැපිලා ගිහිල්ලා අවසානයේ Kc වලට මොකක් වීමක් සිද්ධ වෙන්නේ නැද්ද වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. එතකොට මේ දෙන්නම සමානුපාතික ලෙස තමයි මොනවා කරන්නේද වැඩි කරන්නේ. මෙයා දෙගුණයකින් වැඩි වුණොත් අනිවාර්යෙන් අරයත් ඇවිල්ලා දෙගුණයකින් වැඩි විය යුතුයි. ඒ නිසා 50 වෙනි ප්‍රශ්නේ සමානුපාතික වැඩිවීම සිදුවේ ප්‍රකාශය හරි. දෙවෙනි එක උත්ප්‍රේරකයක් මගින් ඉන් උත්ප්‍රේරණය වන ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය අඩු කරයි. උත්ප්‍රේරකයක් මගින් ඇවිල්ලා ඉන් උත්ප්‍රේරණය වන ප්‍රතික්‍රියාවේ. එතකොට මේ අදාළ ප්‍රතික්‍රියාව සලකනවා මේ ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය අඩු කරයි කියන්නේ වැරදි. ඒ ඇවිල්ලා වෙනස් ප්‍රතික්‍රියාවක් කරා තමයි මොකක් වෙන්නේද අදාළ ප්‍රතික්‍රියාව ගමන් කරවන්නේ. ඒ නිසා හරි වැරදි උත්තරය අංක 3. ඊට පස්සේ මම වත් එක කතා කරනවා අංක 41. 41 දී වාට කියනවා මොකද්ද කියන්නේ සම්මත තත්ත්ව යටතේදී සියලුම මූලද්‍රව්‍යයන් වල සම්මත උත්පාදන එන්තැල්පිය ශූන්‍ය වේ. අපි දන්න දේ තමයි මොකද්ද සම්මත උත්පාදන එන්තැල්පිය කියන්නේ සම්මත උත්පාදන එන්තැල්පිය කියන්නේ සම්මත අවස්ථාවේදී. ඒ කියන්නේ සෙල්සියස් අංශක 25 දී 1 atm පීඩනයේදී සම්මත අවස්ථාවේදී යම්කිසි මූලද්‍රව්‍ය සංයෝග මෞලයක් එයාගේ සම්මත අවස්ථාවේ පවතිනා වූ සමුද්දේශිත ආකාර වලින් නිර්මාණය කරනකොට ඇවිල්ලා පිටවන්නා වූ එන්තැල්පි පර්යාසය තමයි අපි හඳුන්වන්නේ සම්මත උත්පාදන එන්තැල්පිය කියලා. එතකොට දැන් මම උදාහරණයක් විදිහට සලකනකොට මෙන්න මේ කියන වචනේ මට වැදගත් සමුද්දේශාකාරය. සමුද්දේශාකාරය කියන්නේ 1 atm පීඩනයේදී අපි දෙන ලද උෂ්ණත්වයක් සලකලා බලලා ඒ උෂ්ණත්වයේදී අදාළ මූලද්‍රව්‍යයේ පවතිනා වූ ස්ථායීම ආකාරය. දැන් උදාහරණයක් විදියට මම කාබන් ගත්තොත් කාබන් වලට මිනිරණුත් තියෙනවා කාබන් වලට ඇවිල්ලා දියමන්තිත් තියෙනවා. ওই දෙකෙන් කවුද සමුද්දේශාකාරය කාබන්ගේ සමුද්දේශිත ආකාරය කවුද කාබන් ග්‍රැෆයිට්. ඒ කියන්නේ ඔය දෙන්නගෙන් මතක තියාගන්න ශක්තිය අඩු එක තමයි අපි සලකන්නේ සමුද්දේශිත ආකාරය කියලා. එතකොට ග්‍රැෆයිට් නිර්මාණය කරන්නට අපිට සම්මත උත්පාදන එන්තැල්පිය බිඳුව වුණාට කාබන් වල මූලද්‍රව්‍ය ස්වභාවයෙන්ම පවතිනා වූ දියමන්ති නිෂ්පාදනය කරන්න අපිට ඇවිල්ලා මොකක්ද එන්තැල්පියක් ඕනේ. එතකොට මේකෙදි වාට සලකන්නේ සම්මත තත්ත්වය යටතේදී සියලුම මූලද්‍රව්‍ය වචන වැදගත් සම්මත උත්පාදන එන්තැල්පිය ශූන්‍ය වේ කියලා කියනවා. එතකොට ඔතන මාට උදාහරණයක් ගත්තා හැකි කාබන් සොලිඩ්යි කාබන් සොලිඩ් ග්‍රැෆයිට්යි කාබන් සොලිඩ් ඩයමන්ඩ්යි ගත්තොත් ඇවිල්ලා ඔය දෙන්නගේ ඇවිල්ලා සම්මත උත්පාදන එන්තැල්පිය ඇවිල්ලා ශූන්‍ය නැහැ. එක්කෙනාගේ ශූන්‍ය කාබන් ග්‍රැෆයිට්ගේ විතරයි. එතකොට මේකෙදි මේ වචනේ තිබ්බනම් සම්මත තත්ත්වය යටතේදී සියලුම සමුද්දේශිත ආකාර මූලද්‍රව්‍ය වල සමුද්දේශිත ආකාර සියලුම මූලද්‍රව්‍ය වල සමුද්දේශිත ආකාරයේ අන්න එතකොට අපිට ප්‍රකාශය හරි කියලා ගන්නට පුළුවන්. ඊළඟ දෙවෙනි එකේ කියනවා සියලුම මූලද්‍රව්‍ය ඒවායේ සම්මත තත්ත්වය යටතේදී සමුද්දේශිත ආකාරයේ වේයයි සැලකිය හැකිය. මේ සමුද්දේශිත ආකාරයේ අපි සලකන සියලුම මූලද්‍රව්‍ය පවතින්නේ නැහැ. සුළු මූලද්‍රව්‍ය ස්වභාවයක් ප්‍රමාණයක් තියෙනවා. එයා සමුද්දේශිත ස්වභාවයේ පවතින්නේ නැහැ. එතකොට මූලද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක් සමුද්දේශිත ආකාරයේ පැවතුනාට සුළු මූලද්‍රව්‍ය ස්වභාවයක් ඇවිල්ලා සමුද්දේශිත ආකාරයේ පවතින්නේ නැහැ. මේක නිසා ඇවිල්ලා ප්‍රකාශ දෙකම වැරදි උත්තරය අංක 5. ඊට පස්සේ මම ගියා අංක 42ට. අංක 42 දී වාට සමාවූහික ගැන සඳහන් කරන්න. ඒතර ඔයා දන්නවා සමාවූහික ගැන සඳහන් කරනකොට ඔයා දන්න දෙයක් තියෙනවා. අපි දන්නවා සමාවූහික අපි බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට මුලින්. මොකද්ද ව්‍යුහ සමාවූහික සහ ත්‍රිමාන සමාවූහික කියලා. ඒතර සමාවූහිකයක් කියන්නේ මොකද්ද? සමාවූහිකයක් කියන්නේ ඒවායේ අණුක සූත්‍රයන් සමානයි. හැබැයි අණුක සූත්‍රයන් සමාන වුණාට ව්‍යුහ සූත්‍රයන් ඇවිල්ලා වෙනස් වෙනවා නම් ඒක අපි දානවා මොන සමාවූහික වලටද? ව්‍යුහ සමාවූහික වලට. එයාගේ ව්‍යුහ සූත්‍රයත් ඇවිල්ලා යම් කිසි කෙනෙක්ගේ සමාන වෙලා හැබැයි ත්‍රිමාණය අසමාන නම් අපි ඒක දානවා මොකද්ද ත්‍රිමාණ සමාවයක වලට. එතකොට මම ව්‍යුහ සමාවයක යටතේ ආපවා දන්නවා දාම සමාවයක ස්ථාන සමාවයක ක්‍රියාකාරී කාණ්ඩ සමාවයක කියලා අපි නැවතත් සමාවයක ආකාර ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. මට වැදගත් වෙන්නේ මෙයා. ත්‍රිමාණ සමාවයක ගත්තොත් ඒක අපි බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට.
පාර ත්‍රිමාන සමාවේගතාවය සහ අනිත් එක තමයි ඇවිල්ලා මොකද්ද ප්‍රකාශ සමාවේගතාවය. එතකොට ඇයි මේක වර්ග කරන්න ප්‍රධානම ඇයි මේක මේ විදිහට ඇවිල්ලා අපි වර්ග කරන්න ප්‍රධානම ඇවිල්ලා හේතුව මොකද්ද කියලා අපි බලමු. එතකොට අපිට කෙනෙක්ගෙන් දර්පණ ප්‍රතිබිම්බ ඇවිල්ලා දර්පණ ප්‍රතිබිම්බයක් ලබා ගන්නට පුළුවන් නම් අපි ඒක හඳුන්වනවා මොකක්ද අදාළ ප්‍රකාශ සමාවේගය යටතේ. ඒතකොට අපි දන්නවා D සහ L කියලා අදාළ දර්පණ ප්‍රතිබිම්බ දෙකක් ඇවිල්ලා ඒකෙදී අපිට ලැබෙනවා. හැබැයි එකිනෙක මත සම්පාත කරන්නට බෑ. හැබැයි මෙයාගෙන් අවිල්ලා අපිට මොකද්ද දර්පණ ප්‍රතිබිම්බයක් ලබා ගන්නට හැකියාවක් නැහැ. එකිනෙක මත සම්පාත කරන්නත් හැකියාවක් නැහැ. එතකොට ඔන්න ඔය කියන දර්පණ ප්‍රතිබිම්බ ලබා ගන්න පුළුවන්ද බැයිද කියන ස්වභාවය මත අපි මේ කියනා වූ ත්‍රිමාන සමාවේගතාවයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. දර්පණ ප්‍රතිබිම්බ අපිට ලබා ගන්න පුළුවන් නම් අපි මේ වගේ සමාවේග අපි හඳුන්වනවා මොකක් කියලාද? ප්‍රකාශ සමාවේගතාවය කියලා. හරි. එතකොට මම දැන් ඔයත් එක්ක කතා කරන්න යන්නේ මොකද්ද? අංක 42 දී වචන වැදගත්. එකිනෙක මත සම්පාත කළ නොහැකි. ඔව් සම්පාත කරන්නට බෑ. ත්‍රිමාන සමාවේග සම්පාත කරන්නට බෑ. දර්පණ ප්‍රතිබිම්බ වන අන්න හරි. දර්පණ ප්‍රතිබිම්බ තමයි ප්‍රකාශ සමාවේග. මොකද්ද ප්‍රකාශ සමාවේග කියන්නේ? ප්‍රකාශ සමාවේග වෙලා දාලා කාබන් ගත්තොත් ඇවිල්ලා මේ කාබන් ගැවිලා වටේ හතරක් තියෙනවා අසමාන කාණ්ඩ හතරක්. අසමාන කාණ්ඩ හතරක් තියෙන කාබන් අපි හඳුන්වනවා විශේෂ නමකින් කෛරල් කාබන් පරමාණුවක්. ඒතර යම් කිසි කෙනෙක්ට කෛරල් කාබන් පරමාණුවක් තියෙනවා නම් අපි ඒක හඳුන්වනවා එයා ප්‍රකාශ සක්‍රීයයි. එතකොට ප්‍රකාශ සක්‍රීය කෙනෙක්ට දර්පණ ප්‍රතිබිම්බ වන එකම අණුක සූත්‍රය සහ ව්‍යුහ සූත්‍ර පවතින සංයෝග ප්‍රකාශ සමාවේග ලෙස හඳුන්විය හැකි ප්‍රකාශය හරි. දෙවෙනි එකේ කියනවා ජ්‍යාමිතික සමාවේග සියල්ල පාරත්‍රිමාන සමාවේග වන නමුත් පාරත්‍රිමාන සමාවේග සියල්ල ජ්‍යාමිතික සමාවේග නොවේ. දැන් හොඳට බලා ගන්න. පාර ත්‍රිමානවල එක කොටසක් මේක කොටස් කීපයකට බෙදෙනවා. මේකේ එක කොටසක් තමයි අපි හඳුන්වන්නේ ජ්‍යාමිතික සමාවේගතාවය. මොකද්ද ජ්‍යාමිතික සමාවේගතාවය කියන්නේ? ජ්‍යාමිතික සමාවේගතාවය කියන්නේ අපි ඔය විදිහට කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් සැලකුවොදී මේකේ සලකන එක කාබන් කෙනෙක්ට ඇවිල්ලා අසමාන කාණ්ඩ දෙක බැගින් සම්බන්ධ විය යුතුයි. එතකොට මේක XY මේක ඇවිල්ලා QR. එතකොට අසමාන කාණ්ඩ දෙක බැගින් සම්බන්ධ විය යුතුයි. මේක තමයි ජ්‍යාමිතික සමාවේගතාවය. ජ්‍යාමිතික සමාවේගතාවය කියන්නේ පාර ත්‍රිමානවල කොටසක්. එතකොට ජ්‍යාමිතික සමාවේගතා සියල්ලම පාර ත්‍රිමාන සමාවේගතාවයට අයිති වුණාට පාර ත්‍රිමාන සමාවේගතා සියල්ලම ඇවිල්ලා ජ්‍යාමිතික සමාවේගතාවයට අයිති වෙන්නේ නැහැ. හොඳ වාක්‍යයක්. එතකොට මේකෙත් දෙවෙනි එකේ කියන්නේ ජ්‍යාමිතික සමාවේග සියල්ල පාර ත්‍රිමාන සමාවේග වෙන නමුත් පාර ත්‍රිමාන සමාවේග සියල්ල ජ්‍යාමිතික සමාවේග නොවේ ප්‍රකාශය හරි. හැබැයි දෙවෙනි එකේ පයින් එක පහදන්නේ නැහැ. එකිනෙකට වෙනස් ඇවිල්ලා සමාවේග ආකාර දෙකක් තමයි මෙතෙන්දී පවතින්නේ. ඒක නිසා හරි උත්තරය අංක 2. ඊළඟට මම යනවා අංක 43ට. අංක 43 දී ඇවිල්ලා ඔයාලට කියනවා මොකද්ද ජලීය H2S ඇවිල්ලා විඝටනයක් ගැන කතා කරනවා. උෂ්ණත්වය වැඩි කිරීමක් ගැන කතා කරනවා. ජලීය H2S වල ඇවිල්ලා විඝටනයක් ගැන කතා කරනවා. ඒතර අපි දන්න දේ තමයි මොකද්ද වෙන්නේ? මම මෙතෙන්දී ජලීය H2S අරගෙන ජලීය H2S ඔය විදිහට විඝටනය කරනවා. කවුරු බාරද H+ සහ H2- බවට අපි කියනවා මෙයාව විඝටනය වෙනවයි කියලා මම හිතනවා. එතකොට ඔයා දන්න දේ තමයි මොකද්ද? ඔයා දන්න දේ සාමාන්‍යයෙන් ඇවිල්ලා කෙනෙක්ගේ විඝටනයක් ගත්තොත් ඒක තාප අවශෝෂකයි. ඒතර මම සලකනවා මේක ඇවිල්ලා තාප අවශෝෂක ඇවිල්ලා ප්‍රතික්‍රියාවක්. ඒතර මට කියන්න බලන්න උෂ්ණත්වය වැඩි කරනකොට මොකක්ද වෙන්නේ කියලා. උෂ්ණත්වය වැඩි කරනකොට ලේචැප්ලිය මූලධර්මය අණුව උෂ්ණත්වය අඩු කරගන්න මෙයා උත්සාහ කරනවා. උෂ්ණත්වය අඩු කරගන්න ඇවිල්ලා තාප අවශෝෂක ප්‍රතික්‍රියාව දිලිමත් වෙලා මේ ප්‍රතික්‍රියාව මෙහෙට නැඹුරු වෙන්න පටන් ගන්නවා. මේට නැඹුරු වෙනකොට ඇවිල්ලා පද්ධතියේ පවතිනා වූ H+ ප්‍රමාණයත් වැඩි වෙනවා. කවුරුත් වැඩි වෙනවාද? H2- ප්‍රමාණයත් වැඩි වෙනවා. එතකොට අංක 1 මේකෙදි අයන වැඩි වෙනවා. අයන වැඩි වෙනවා වගේම ඇවිල්ලා මොකද්ද වෙන්නේ? අදාළ උෂ්ණත්වය වැඩි වීම නිසා අයන වල මොකක් වැඩි වෙනවද? චාලක ශක්තියත් වැඩි වෙනවා. එතකොට එහෙනම් අපි කියනවා කෙනෙක්ගේ සන්නායකතාවය මොනවා වෙනවද? වැඩි වෙනවා. සන්නායකතාවය ඇවිල්ලා වැඩි වෙන්නේ කොහොමද? කෙනෙක්ගේ ඇවිල්ලා චාලක ශක්තිය වැඩි වෙලා කෙනෙක්ගේ අයන ප්‍රමාණය වැඩි වුණොත් පද්ධතියේ අයන වලට ඇවිල්ලා මේ විද්‍යුතය ගමන් කරන්න තියෙන හැකියාව මොකක් වෙනවද? වැඩි වෙනවා. එතකොට මොකද්ද සන්නායකතාවය කියන්නේ? සන්නායකතාවය කියන්නේ අපි සන්නායකතාවයේ අර්ථ දක්වන්නේ සන්නායකතාවය කියන්නේ ඇවිල්ලා මොකද්ද? ප්‍රතිරෝධකතාවය ඇවිල්ලා මොකද්ද? පරස්පරය. එතකොට මට කියන්න බලන්න කෙනෙක්ගේ සන්නායකතාවය වැඩි වෙනවයි කියන්නේ අනිත් පැත්තට ඇවිල්ලා යාගේ ප්‍රතිරෝධකතාවය මොනවා වෙන්න ඕනද? අඩු වෙන්නට ඕන. එතකොට මේ ප්‍රකාශය ඔයාලට කියන්න මොකද්ද? ජලීය H2S ද්‍රාවණයක විද්‍යුත් ප්‍රතිරෝධකතාවයේහි උෂ්ණත්වය සමග අඩු වෙයි ප්‍රකාශය හරි. හේතුව තමයි අයන ප්‍රමාණයත් වැඩි වෙන නිසා සහ චාලක ශක්තිය උෂ්ණත්වය වැඩි කිරීමෙන් චාලක ශක්තියත් වැඩි වෙන නිසා මේකදී ඇවිල්ලා සන්නායකතාවය රඳා පවතිනවා.
සන්නායකතාවයේ රඳා පවතින ප්‍රධාන සාධක විදිහට අපි සලකන්නේ පළවෙනි එක උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි වෙනකොට සන්නායකතාවය වැඩි වෙනවා. අංක 2 ආරෝපණය. කෙනෙක්ගේ ආරෝපණ වැඩි වෙන්න ධන ආරෝපණය වැඩි වෙනකොට අවිලා සන්නායකතාවය මොනවා වෙනවද? වැඩි වෙනවා. ඊට පස්සේ ආරෝපණ සමාන නම් ඒ කෙනාගේ අවිලා අරය මොනවා වෙනකොටද? වැඩි වෙනකොට අවිලා සන්නායකතාවය මොනවා වෙනවද? වැඩි වෙනවා. දැන් උදාහරණයක් විදිහට සෝඩියම් ප්ලස් උයි K+ උයි ගැන කතා කරොත් ඔය දෙන්නගේ අවිලා K+ වල අරය විශාල වෙනකොට අවිලා සන්නායකතාවය වැඩි. එතකොට එන්නේ කියන සාධක මත සන්නායකතාවය රඳා පවතිනවා. එතකොට මෙතෙන්දී මේ කියන කාරණා දෙක නිසා මෙතෙන්දී සන්නායකතාවය වැඩිවීමට ලක් වෙනවා. දෙවෙනි එකේදී කියනවා උෂ්ණත්වයේ වැඩිවීමත් සමග අයනවල චාලක ශක්තිය වැඩි වෙයි. ඔව් මේක පහදනවා. ප්‍රධානම කාරණාව තමයි සන්නායකතාවය රඳා පවතින උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි වීම නිසා චාලක ශක්තිය වැඩි වීම නිසා තමයි සන්නායකතාවය වැඩි වෙන්නේ. සන්නායකතාවය වැඩි වීම නිසා තමයි මේකේ ප්‍රතිරෝධකතාවය මොනවා වෙන්නද අඩු වෙන්නේ. ඒ නිසා දෙවෙනි එකෙන් පළවෙනි එක පැහැදීමක් සිද්ධ කරනවා උත්තරය අංක 1. ඊට පස්සේ මම කතා කරන්නේ අංක 44. අංක 44 දී ඔයාලට SF6 අණුව ගැන කියනවා. SF4 ගැන. SF4 කියන්නේ සීසෝ අණුවක්. SF4 කියන්නේ සීසෝ අණුවක්. එතකොට මේකේ සීසෝ අණුවක් උඩන් පස්සේ ඔයා දන්න දේ තමයි සල්ෆර් ඒ විදිහට තියෙනකොට මේම ෆ්ලෝරින් තියෙනවා. අපව මේ පැත්තට ඇවිල්ලා ෆ්ලෝරින් මේ පැත්තට ෆ්ලෝරින් මෙතන ඇවිල්ලා ද්විත්ව මේක සම ඉලෙක්ට්‍රෝනය තියෙනවා. හරිද? ඔය විදිහට තියෙනවා. එතකොට මම මේකේ වත් එක්ක හැඩය ගැන කතා කරොත් කොහොමද මෙයාගේ හැඩය වෙන්නේ? සල්ෆර් මේ විදිහට මැද තියෙනකොට තව ෆ්ලෝරින් කෙනෙක් ඔය විදිහට වෙනවා. ඒ නිසා මෙතන බන්ධන ඇවිල්ලා කීයක් වෙනවද? අංශක 180ක් වෙනවා. ඊළඟට මම සැලකුවොත් මෙන්න මෙහෙමයි සැලකුවොත් ඊළඟ බන්ධන දෙක නිකන් සීසෝ එකේ කණු දෙක වගේ තියෙන්නේ ඔන්න ඔය විදිහට. එතකොට කණු දෙක විදිහට ඔය විදිහට තියෙනකොට ඔයාලට තේරෙන දේ තමයි මෙන්න මෙයයි අතර තියෙන අංශක 90ක කෝණයක්. හැබැයි මේක සඳහන් කරලා නැහැ. මෙන්න මෙතනයි මේ දෙක. මෙන්න මේ විදිහට තියෙනකොට මේ දෙක අතර තිබෙනා වූ කෝණය ගැන සඳහනක් දීලා නැහැ. මේ දෙක අතර කෝණය අංශක 120ට ආසන්නයි. මේවා 120ම කියන්න බෑ. 120ට ආසන්නයි. මේක අංශක 90ට ආසන්නයි. ඒක නිසා මේකෙදි 180යි 190යි වාට දුන්නාට 120 ගැන සඳහන් කළා නැති නිසා ඇවිල්ලා මේකෙදි වාට කියන්නේ මේ පළවෙනි කියන්නේ මේකෙදි හැඩය ගත්තොත් චතුස්තලියයි වැරදි මේක හැඩය සීසෝ. ඒ නිසා පයින් ප්‍රකාශය වැරදි. දෙවෙනි එකේදී කියනවා SF4 අණුවේ මේ බන්ධන කෝණ ආසන්න වශයෙන් 90 හෝ 120ක් වේ. හෝ තියෙන නිසා කොහොමත් ඔයක වැරදි. මේකෙදි එන්න ඕනේ මොකද්ද? එක්ක 90යි, එක්ක ඇවිල්ලා 180යි, එක්ක ඇවිල්ලා 120යි. ඔය තුනම ඇවිල්ලා සදාහන් වෙන්නට ඕනේ. ආසන්න ලෙස කියන වචනේ තියෙන්න ඕනේ. මේවා ඒ විදිහටම නෙවෙයි පවතින්නේ. හරි. නිසා වැරදි උත්තරය අංක 5. ඊට පස්සේ මම කතා කරන්නේ ඔයත් එක්ක ඇවිල්ලා අංක 45. අංක 45 වැදගත් එකක්. ඔයාලට පරිපූර්ණ වායු ගැනයි සඳහන් කරන්නේ. හරි. මොකද්ද අපි සම්පීඩිතතා සාධකේ කතා කරන්නේ කාටද? සම්පීඩිතතා සාධකේ අපි කතා කරන්නේ ඇවිල්ලා මතක තියාගන්න. Z කියන එක අපි කතා කරන්නේ තාත්වික වායුන් වලට. එතකොට තාත්වික වායුවක මම සලකනවා PV බෙදීම nRT. මේකෙදි Z කියන එකනත් අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ඇවිල්ලා මොකටද? අදාළ මෞලික පරිමාවකට කතා කරන්නේ. එතකොට මෞලික පරිමාවක් ගැනද කතා කරන්නේ? එක මෞලයකට කතා කරන්නේ. එතකොට එක මෞලයකට කතා කරනකොට මෙතන n ඇවිල්ලා 1 වෙනවා. n 1 නිසා ඇවිල්ලා මම මේක 1 කරනවා. මෞලික පරිමාව නිසා මේක තාත්වික වායුවක් නිසා මම මෙතන ලියා ගන්නවා මොකක් කියලාද? අදාළ කෙනාගේ තාත්විකයි කියලා ලියා ගන්න. එතකොට මේක ඇවිල්ලා අදාළ තාත්විකයි. එතකොට තාත්වික වායුවක මේ තියෙන සම්පීඩිතතා සාධකයට අදාළ ප්‍රකාශනය මෞලයක් සඳහා මෞලික පරිමාව සඳහා. පරිපූර්ණ වායුවකට මම දානවා ඊට පස්සේ මොකද්ද? PV සමානයි nRT. එතකොට PV සමානයි nRT මාත් මේකේදී ඇවිල්ලා මෞලයක් සලකන නිසා මම මෙතන ඇවිල්ලා පරිපූර්ණ කියන කතාව දාගන්නවා. එතකොට මේක මෞලයක්. දැන් මම මොකද්ද කරන්නේ? මට ඇවිල්ලා මේ P බෙදීම R කියන කෙනා P බෙදීම RT කියන කෙනා මේ P තත්ත්වය යටතේම සහ උෂ්ණත්වය එම තත්ත්වය යටතේම මම ගත්ත නිසා මට මේක ගෙනල්ලා මම මෙතනට ආදේශ කරනවා. එතකොට මම දන්නවා P පරිපූර්ණ P බෙදීම RT කියන එක සමාන වෙනවා කාටද? එක බෙදීම V පරිපූර්ණ කියන අවස්ථාවට. එතකොට එක බෙදීම V පරිපූර්ණ කියන අවස්ථාවට මම මේක ආදේශ කරොත් ඔයාලට තේරෙන දේ තමයි මොකද්ද වෙන්නේ? අවසානයේදී Z සමාන වෙනවා කීයටද? V තාත්වික බෙදීම කවුරු කියලා අපිට එනවද? V තාත්වික බෙදීම V පරිපූර්ණ කියලා එනවා. V තාත්වික බෙදීම V පරිපූර්ණ. හැබැයි මේක අපි කතා කරන්න පුළුවන් මේ සමීකරණය කවුරු සඳහාද? එක මෞලයක් සඳහා. නියත උෂ්ණත්වයේ නියත පීඩනයේ පවතින තනි මෞලයක් සඳහා තමයි මේක ගැලපෙන්නේ. හරි? එතකොට ඊට මේකේ වාට කියන්නේ පරිපූර්ණ වායු අවදි උෂ්ණත්වයට එළඹීමෙන් පසු සම්පීඩනය මගින් ද්‍රව බවට පත් කළ හැකියි. මගෙත් එක පොඩ අවදි උෂ්ණත්වය කතා කරමු. මොකද්ද අවදි උෂ්ණත්වය කියන්නේ? අදාළ වායුවක් සම්පීඩනය කළ හැකි. සම්පීඩනයෙන් ද්‍රව බවට පත් කර හැකි උපරිම උෂ්ණත්වය අවදි උෂ්ණත්වය.
දැන් උදාහරණයක් ඉදන්න 700 වායුවක් තියෙනවා. 700 වායුවක් ඇවිල්ලා මම සම්පීඩනය කරනවා ද්‍රව වෙන්නේ නැහැ. ඒක 600ට ගේනවා තවත් සම්පීඩනය කරනවා ද්‍රව වෙන්නේ නැහැ. ඒක 500ට ගේනවා ඒ ද්‍රව වෙන්නේ නැහැ. හැබැයි 400ට ගෙනාපු ගමන් ඇවිල්ලා මේක ද්‍රව වෙනවා. ඒතර අපි කියනවා අදාළ උෂ්ණත්වයක් ඇවිල්ලා අපි මොකද්ද? අවදි උෂ්ණත්වයට ගෙනාවෙන් පස්සේ ඇවිල්ලා ඒක ද්‍රව බවට පරිවර්තනය වෙනවා. එතකොට ඒ අවදි උෂ්ණත්වයෙන් පල්ලෙහා තියෙන ඕනෑම උෂ්ණත්වයකදී ඇවිල්ලා අපිට මෙයා මොන බවට පත් කරන්න පුළුවන්ද? ද්‍රව බවට පත් කරන්නට පුළුවන්. එතකොට මේකෙදි 400 තමයි මනුෂ්‍යත්වයේද අවදි උෂ්ණත්වය 400ට වඩා පල්ලෙහා ඕනෑම උෂ්ණත්වයකදී මට මෙයා මොනවා බවට පරිවර්තනය කරන්න පුළුවන්ද? ද්‍රව බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒත් පළවෙනිකේදී කියන්නේ පරිපූර්ණ වායු අවදි උෂ්ණත්වයට එළඹීමෙන් පසු සම්පීඩනය මගින් ද්‍රව බවට පත් කළ හැකි ප්‍රකාශය හරි. එතකොට අවදි උෂ්ණත්වයේ රඳා පවතින එක් වායුවට අවදි උෂ්ණත්වයේ රඳා පවතිනවා. අන්තරාණුක ආකර්ෂණ බල තමයි ඒ සඳහා හේතුව. ඇමෝනියා වල අවදි උෂ්ණත්වය ගොඩක් වැඩි. ඒ හයිඩ්‍රජන් බන්ධන හදන්නා වූ නිසා. කාබන් ඩයොක්සයිඩ් වල අවදි උෂ්ණත්වය ගොඩක් අඩුයි. ඒ යාගේ ඇවිල්ලා ලන්ඩන් බල හදන්නා වූ නිසා. දෙවෙනි එක වායුවක සම්පීඩනා සාධකයේ යනු එම උෂ්ණත්වයේදී හා පීඩනයේදී යම්කිසි වායුවක් දරන සත්‍ය පරිමාව එම වායුව එම තත්ත්වයට දෙම පරිපූර්ණ හැසිරේ නම් අත්කත් කර ගන්නා වූ පරිමාවට දරන අනුපාතයි ප්‍රකාශයේ හරි. හැබැයි මෙතන එකක් සඳහන් කරලා නැහැ. මෙතෙන්දී මෞලික පරිමාව මෙතෙන්දී මෞලික පරිමාව අපි සලකන්නේ. ඒ නිසා මෞලික කියන වචනේ නැති නිසා විල්ලා මේ ප්‍රකාශය වැරදි. ඒතකොට හරි වැරදි උත්තරය අංක 3. ඊට පස්සේ මම කතා කරන්න ඇවිල්ලා අංක 46. අංක 46 හොඳ ප්‍රශ්නයක්. දොර මේකෙදි වාඩි කියන්නේ මොකද්ද? බන්දුතාවය. මම මුලින්ම බන්දුතාවයත් එක්ක කතා කරනවා. බන්දුතාවයට කලින් මමවත් එක්ක කතා කරනවා මේ බන්දුතාවය කියන එක බන්දුතාවය. ඉලෙක්ට්‍රෝන බන්දුතාවය කියන්නේ මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පියේ ඍණ අගය. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පියේ ඍණ අගය. පොතේ හිතන්න දැන් මේ මම මුලින්ම කතා කරන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය. ධනාරෝපණයක් මැද තියෙනවා වටේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. මම ඉලෙක්ට්‍රෝනයක් මෙහි ඉඳන් ගේනවා. එතකොට ඔයා දන්නවා මේ ඉලෙක්ට්‍රෝනය මත ප්‍රධාන ආකර්ෂණ බල දෙකක් ඇති වෙනවා. මොකද්ද මේ ඉලෙක්ට්‍රෝනය මත ඇති වෙන ප්‍රධාන ආකර්ෂණ බල දෙක? මේ කියනා වූ ධනාරෝපණය නිසා මේ ඉලෙක්ට්‍රෝනය මත ආකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. ඇට්‍රැක්ෂන් එක. මේ පවතිනා වූ ඉලෙක්ට්‍රෝන නිසා මෙයා මත ඇවිල්ලා මොන බලයක් ක්‍රියාත්මක වෙනවද? රිපල්ෂන් එක විකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මම කියනවා FA හදිස්සියවත් ඇවිල්ලා FR ට වඩා විශාල වුණොත් මොකද්ද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝනය ඇවිල්ලා ඉතා ඉක්මනින් ඇවිල්ලා මේ කියනා වූ පරමාණුව වෙතට ඇවිල්ලා මොනවා වෙන්න පුළුවන්ද? ආකර්ෂණය වෙන්නට පුළුවන්. හැබැයි FR කියන එක කරා ඇවිල්ලා විශාල වුණොත් කාට වඩාද? FA ට වඩා මොකද්ද වෙන්නේ? මෙයා විකර්ෂණය වෙනවා. එතකොට මෙයාගේ මේ විදිහට බන්ධනයක් මේ FA බලය විශාල වුණොත් මෙයා මේ විදිහට ඇදෙන්නා වූ නිසා මොකද්ද වෙන්නේ? එයාගේ තියනා වූ ශක්තිය නිදහස් කරමින් ඇවිල්ලා එයා මොකක් වෙනවද? ඉලෙක්ට්‍රෝන පිට කරමින් ශක්තිය පිට කරමින් එයා මොකක් වෙන්න පටන් ගන්නවද? මේ කියන මේ පරමාණුවට ඇවිල්ලා ආග්‍රහණය වෙන්න පටන් ගන්න. එතකොට අපි කියනවා එයා විසින් කාර්ය කරනවා. එයා විසින් කාර්ය කරන නිසා අපි කියනවා මෙයාගේ ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පිය මොනවාගේද? ඍණාගයක්. එතකොට මෙයා ඇවිල්ලා විකර්ෂණ බලය ප්‍රකට වුණොත් මොකද්ද වෙන්නේ? මම ඇවිල්ලා බාහිර බලයක් යොදලා අදාළ ඉලෙක්ට්‍රෝනය ඇවිල්ලා අරගෙන අදාළ පරමාණු වෙතට මොකක් කරන්න ඕනද? ඔබන්නට ඕනේ. එතකොට මම කියනවා මම විසින් කාර්ය කරන්නේ මම විසින් කාර්ය කරනවා නම් මම කියනවා මේක ඇවිල්ලා ඩෙල්ටා H ඇවිල්ලා මොනවාගේද? ධනාගයක්. එතකොට ඔන්න ඔය කියන කාරණා දෙක තමයි ඇවිල්ලා වාගේ ඔළුවට දාගන්නට ඕනේ. එතකොට ඒ වගේ ඇවිල්ලා කෙනෙක්ගේ ඇයි මේ විකර්ෂණ බලය ප්‍රකට වෙන්නේ? එයාගේ ඇවිල්ලා වඩා ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් පවතිනවා නම්. ඒතර අපේ සිලබස් එකේ තියෙන විදිහට ඇවිල්ලා අපිට 3 දෙනෙක් ඉන්නවා මේ විදිහට මොකද්ද? වඩා ස්ථායි ඉලෙක්ට්‍රෝන තියෙන අය බෙරිලියම්, ආපහු මැග්නීසියම්, ඊට පස්සේ නයිට්‍රජන්. අපි දන්නවා බෙරිලියම් වල තියෙන ඇවිල්ලා මොකද්ද? 2s2 කියනවා වූ පූර්ණ වින්‍යාසය අවසානයේදී. මැග්නීසියම්ට තියෙනෙත් ඇවිල්ලා මොකද්ද? 3s2 කියන පූර්ණ වින්‍යාසය අන්තිමේදී. නයිට්‍රජන්ට තියෙන මොකද්ද? 2p3 කියනවා වූ අර්ධ වින්‍යාසය අන්තිමේදී. එතකොට ඇයි එහෙනම් පල්ලෙහා තියෙන අයට ඇයි මේ විදිහට ඇවිල්ලා ධනාගයක් නැත්තේ? අර විශාල වෙනකොට ඇවිල්ලා ඒ බලය නැති වෙනවා. අර කුඩා වෙනකොට තමයි ඒක ප්‍රකට වීමට පටන් ගන්න. එතකොට මේ තුන් දෙනාගේ ඇවිල්ලා ප්‍රථම ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ධන, දෙවෙනි ඉලෙක්ට්‍රෝන මේ අනිත් අයගේ ඇවිල්ලා ප්‍රථම ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පිය ගත්තොත් ඇවිල්ලා මේගොල්ලන්ගේ ධන, අනිත් අයගේ ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පිය ඍණ. එතකොට බන්ධුතාවය කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පිය ඍණ අගුර නිසා මේ කියනා වූ කට්ටියගේ ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ගත්තොත් ඍණයි ධන, මෙයාගේ ගත්තොත් ඇවිල්ලා ධනයි ඍණයි ඇවිල්ලා ඍණ. හරි? එතකොට දෙවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයේදී මොකක්ද වෙන්නේ? දෙවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයේදී දැන් මේකට ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා තියෙන්නේ.
ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා තව ඉලෙක්ට්‍රෝනයක් ගේන්න යන්නේ. එතකොට ප්‍රෝටෝන වලින් තියෙන ආකර්ෂණ බලයට දැන් ඇවිල්ලා මොන බලය විශාලයිද? විකර්ෂණ බලය විශාලයි. විකර්ෂණ බලය විශාල වෙනකොට මොකද්ද වෙන්නේ? දැන් යා අනිවාර්යෙන්ම ඇවිල්ලා කොහෙට යන්නද පටන් ගන්නෙ? පිටත යන්නට පටන් ගන්නවා. පිටත යන්න පටන් ගන්න නිසා දැන් අනිවාර්යෙන් ඇවිල්ලා අපි විසින් ඇවිල්ලා මොන බලයක් යොදන්න ඕනේද? හොඳ බලයක් යොදලා අදාළ ඉලෙක්ට්‍රෝනය ඇවිල්ලා පරමාණුවට මොනවා කරන්න ඕනේද? ඔබ්බන්නට ඕනේ. ඒක නිසා අපි සලකනවා මොකද්ද? දෙවනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය, දෙවනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය, හතරවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ගැන කතා කරන අය කතා කරන්නට ඕනේ. එතකොට ඊට කලින් අපි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය ගත්තොත් අපි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය අප විසින් කාර්ය කරන නිසා අනිවාර්යෙන් දන්න ඒක නිසා මේ බන්ධුතාවයන් අනිවාර්යෙන් ඇවිල්ලා මොනාගයන් වෙන්න ඕනේද? ඍණාගයන් විය යුතුයි. හරි? හරි. එතකොට දැන් අපි යම් ප්‍රශ්නෙට ඕනෑම මූලද්‍රව්‍යයක n ධන එකවනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය. එතකොට n එකට වඩා වැඩි සෑම අවස්ථාවකම, ඒ කියන්නේ 2 3 4 ඒ වගේ අවස්ථාවක්. සෑම අවස්ථාවකම ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ඇවිල්ලා මොනාගයක් ගනී කියලා අපි කියන්නේ ඍණාගයක් ගනී ප්‍රකාශය හරි. දෙවෙනි එකේදී කියනවා කිසිදු විටකදී අලෝහයක ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණ එන්තැල්පිය ධන අගයක් නොවේ කියලා අපි කියනවා. එතකොට ඉලෙක්ට්‍රෝනකරණ එන්තැල්පිය කියන්නේ මේක. ඉලෙක්ට්‍රෝනකරණ එන්තැල්පිය ඍණ, මෙතන ඉලෙක්ට්‍රෝනකරණ එන්තැල්පිය ධන. එතකොට අලෝහ විදිහට අපි සලකන්නේ නයිට්‍රජන් අලෝහයක්. හැබැයි නයිට්‍රජන් අලෝහයක් වුණාට එයාගේ ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණ එන්තැල්පිය මොකක් වෙලාද? ධන වෙලා. එතකොට මෙතෙන්දී අපිට කියන්නේ මොකද්ද? කිසිදු විටකදී අලෝහයක ප්‍රථම ඉලෙක්ට්‍රෝන එන්තැල්පිය ධනාගයක් නොවේ කියන ප්‍රකාශය වැරදි. ඒතර හරි වැරදි උත්තරය අංක 3. හරි. ඊළඟට මම යනවා අංක 48ට. අංක 48 ඔයාලට කියනවා මොකද්ද කියන්නේ? පළමු පෙළ ප්‍රතික්‍රියාවක් සඳහා 99කින් ප්‍රතික්‍රියාව සම්පූර්ණ වීමට ගත වන කාලය 90කින් ප්‍රතික්‍රියාව සම්පූර්ණ වීමට ගත වන කාලය මෙන් දෙගුණයක්. හරි. මොකද්ද අර්ධ ජීව කාලය කියන්නේ? අර්ධායු කාලය. අර්ධායු කාලය කියන්නේ හොඳට මතක තියාගන්න. අර්ධායු කාලය අපි කතා කරන ප්‍රධාන අවස්ථා දෙකක්. පළමු පෙළ ප්‍රතික්‍රියාවට අපි අර්ධායු කාලය කතා කරනවා. ශුන්‍ය පෙළේ වලට අර්ධායු කාලය කතා කරනවා. එතකොට t half කියන එකයි අර්ධායු කාලය කියන්නේ. t half මෙයාගේ ඇවිල්ලා 0.6යි 9යි 3 බෙදීම 2යි k කියලා අපි සලකන්නේ. මෙයාගේ ඇවිල්ලා a not බෙදීම 2යි k කියලා අපි සලකන්නේ අදාළගේ. හරි? එතකොට තේරෙන දේ තමයි පළමු පෙළ ප්‍රතික්‍රියාවක් සඳහා අනිවාර්යෙන් ඇවිල්ලා t half රඳාපවතින්නේ කවුරු මත විතරද? ශීඝ්‍රතා නියතය මත. එතකොට ශීඝ්‍රතා නියතය රඳාපවතින සියලුම සාධක මත කවුරු රඳාපවතිනවද? අර්ධායු කාලයේ රඳාපවතින. එතකොට මම කතා කරා ශීඝ්‍රතා නියතය රඳාපවතින උෂ්ණත්වය සහ සක්‍රීය ශක්තිය මත. එතකොට ඔය දෙක මත ඇවිල්ලා මේක මොකක් වෙන්න ඕනද? රඳාපවතිය යුතුයි. ඊට පස්සේ ඇවිල්ලා මොකක්ද අදාළ ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක a not කියන්නේ ආරම්භක සාන්ද්‍රණය මත ඇවිල්ලා කවුරු රඳාපවතිනවද? ශීඝ්‍රතා නියත අර්ධායු කාලයේ රඳාපවතිනවා. හරි. ඒතකොට දැන් අපිට ශුන්‍ය පෙළක් වැඩක් නැහැ. අපිට වැදගත් වෙන්නේ කවුරු විතරද? පළමු පෙළ එක්කෙනා විතරයි. ඒතකොට පළමු පෙළ එක්කෙනා මත පළමු පෙළ එක්කෙනාගේ උෂ්ණත්වය සහ සක්‍රීය ශක්තිය මත තමයි රඳාපවතින්නේ. හරි. ඒතකොට මම ඔයත් එක්ක කතා කරොත් දැන් අදාළ එක කතා කරනවා මම ඔයත් එක්ක හිතන්න 100ක එකක් තිබ්බා. 100ක එක 50 හරි භාගයක් වෙන්න ගත වන කාලය. 50 25 බවට ගත වන කාලය. 25 12.5 බවට ගත වන කාලය. 12.5 6.2.5 බවට පරිවර්තනය වීමට ගත වන කාලය. 6.25 3.175 බවට පරිවර්තනය වීමට ගත වන කාලය. මේ ඔක්කොම කාලයන් නියතයක් පළමු පෙළ ප්‍රතික්‍රියාවක් සඳහා. හරි? එතකොට මෙතෙන්දී 50ක් වැය වෙලා ඉවරයි. මෙතෙන්දී 50යි 25යි 75ක් වැය වෙලා ඉවරයි. මෙතෙන්දී 75යි 12.5යි 87.5ක් ඉවර වෙලා ඉවරයි. මෙතෙන්දී 87.5යි ඊපස්සේ මෙතෙන්දී ඇවිල්ලා කීයද 93.75ක් වැය වෙලා ඉවරයි. ඊට පස්සේ මෙතන සලකුවකින් ඇවිල්ලා කීයද 96ට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා වැය වෙලා ඉවරයි. එතකොට දැන් මේකේ වාඩි කියන්නේ මොකද්ද? 99කින් ප්‍රතික්‍රියාව සම්පූර්ණ වීමට ගත වන කාලය 90කින් ප්‍රතික්‍රියාව සම්පූර්ණ වීමට ගත වන කාලය මෙන් දෙගුණයක්. දැන් 90 තියෙන්නේ මෙන්න මේ හරිය. මේ හරිය තමයි 190 වැය වෙන්නේ. ඒතර 190 මේ හරිය වැය වෙලා ඔයාලට තේරෙන දේ තමයි මොකද්ද? දැන් ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ එන්නේ අදාළ 1.5යි ගානක්. ඒතර 1.5යි ගාන වලට මම මෙතන මෙයාට එකතු කරොතින් එන්නේ 98යි ගානක් නේ. ඒතකොට ඔයාලට තේරෙන දේ තමයි දැන් මෙතනයි ඇවිල්ලත් අර්ධ ජීව කාල දෙකක් යනවා. පැහැදිලි වෙනවා. මෙතනත් අර්ධ ජීව කාල දෙකක් යනවා. ඒතර ඔයාලට කියන්නේ පළමු පෙළ ප්‍රතික්‍රියාවට 99කින් ප්‍රතික්‍රියාව සම්පූර්ණ වීමට ගත වෙන කාලය 90කින් ප්‍රතික්‍රියාව සම්පූර්ණ වීමට ගත වෙන කාලය මෙන් දෙගුණයක් කියලා ඔයාලට කියනවා. ඒතර එහෙමද උතන වෙන්නේ. හරි?
ඒතර මෙයාගේ අදාළ කාලයයි මෙයාගේ අදාළ කාලයයි නැහැ. හරිද? ඒ නිසා පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි කියනවා පළමු පෙළ ප්‍රතික්‍රියාව උෂ්ණත්වයේ නියත වේ නම් ඕනෑම විටකදී පවතින සාන්ද්‍රණින් නඩක් වීමට ගත වන කාලයේ නියතයක්. උෂ්ණත්වය මත විතරක් නෙවෙයි කවුරු රඳා පවතින T1/2 රඳා පවතින්නේ ඒකට ඇවිල්ලා අදාළ සක්‍රීය ශක්තිය නිසා ඇවිල්ලා සක්‍රීය ශක්තිය රඳා පවතින සාධක මතත් ඒක රඳා පවතින නිසා උෂ්ණත්වයේ නියත වූ පළියට ඇවිල්ලා අපිට කියන්න බෑ T1/2 ඇවිල්ලා මොකක් කියලාද නියතයක් කියලා. ඒක නිසා දෙවෙනි ප්‍රකාශය වැරදි උත්තරය අංක 5. එතකොට අපි කතා කළා ඊට පස්සේ අංක 47 මම කතා කරන්න ඕනේ වත් එක්ක. නියත පරිමාවකදී අන්තිම ප්‍රශ්නේ නියත පරිමාවකදී සමතුලිත පද්ධතියක් තුළට නිෂ්ක්‍රීය වායුවක් ඇතුළු කළ විට සමතුලිතතාවයට කිසිදු බලපෑමක් ඇති නොවේ. එතකොට අපි දන්න දේ තමයි නියත පරිමාවේදී පරිමාව නියතව තියාගෙන අපි හිතමු අපි මොකක් හරි සමතුලිත ප්‍රතික්‍රියාවක් දැන් මෙතන යනවා. ඒ ධන B වලින් ඇවිල්ලා C අතර ප්‍රතික්‍රියාව. සමතුලිත අවස්ථාවේදී මෙයාගේ පීඩනය මම P1 කියනවා, මෙයාගේ පීඩනය P2 කියනවා, මෙයාගේ පීඩනය P3 කියනවා. හරි? මම මේකට අගයන් දාන්නම්කො මෙයා එක වැඩි කිරීම 10/5යි, මෙයා එක වැඩි කිරීම 10/5යි, මෙයා එක වැඩි කිරීම 10/5යි කියලා අපි හිතමුකෝ. ඒතකොට සමස්ත පීඩනය සමතුලිත පද්ධතිය විසින් ඇති කරන 3 වැඩි කිරීම 10/5යි. දැන් මොකද කරන්නේ? නියත පරිමාවක් තියාගෙන අදාළ නිෂ්ක්‍රීය වායුවක් පද්ධතියට එක් කරනවා. ඒතකොට නියත පරිමාවක් තියාගෙන නිෂ්ක්‍රීය වායුවක් එක්කලා පස්සේ මොකක්ද වෙන්නේ? මේ අදාළ පරිමාව නියතයක්. ඒතකොට නිෂ්ක්‍රීය වායුව ඇවිල්ලා එයා ආංශික පීඩනය. දැන් ආංශික පීඩනය කියන්නේ අදාළ වායුවක් අදාළ පරිමාවක් තුල තනිව අත්පත් කරගන්නා වූ පීඩනය අපි හඳුන්වනවා ආංශික පීඩනය. ඒතකොට මෙයාගේ යම්කිසි ආංශික පීඩනයක් දැන් මෙතන තියෙනවා. අපි හිතමු මෙයා විසිනුත් ඇති කරන එක වැඩි කිරීම 10/5. හැබැයි මෙයා විසින් ඇති කරන පීඩනය මේ කියනා වූ පීඩන තුනට අවිලා කිසිම බලපෑමක් නැහැ. අන්නේ කිසිම බලපෑමක් නැති නිසා අපි කියනවා නියත උෂ්ණත්වයේදී නියත පරිමා පද්ධතියකට අපි නියොන් ඇතුළු කරොත් නිෂ්ක්‍රීය වායුවක් ඇතුළු කරොත් සමතුලිත පද්ධතියට කිසිම බලපෑමක් නැහැ. හැබැයි මෙතෙන්දී අපිට නියත උෂ්ණත්වය සඳහන් කරන්නේ නැති නිසා පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි එකේදී අපිට කියනවා නියත පීඩනයේදී සමතුලිත පද්ධතියක් තුළට නිෂ්ක්‍රීය වායුවක් ඇතුළු කළ විට සමතුලිත ලක්ෂය වෙනස් විය හැක. නියත පීඩනයේදී කියන්නේ දැන් හිතන්න A ධන B වලින් ඇවිල්ලා C හදන එකේදී එක වැඩි කිරීම 10/5 එක වැඩි කිරීම 10/5 එක වැඩි කිරීම 10/5 ඒ විදිහටම තියෙනවා. ඒතකොට 3 වැඩි කිරීම 10/5 නියතව තියාගෙන අපි නියොන් එක් කරනවා. ඒතකොට තේරෙනවා නියොන් විසිනුත් අපි හිතමු එක වැඩි කිරීම 10/5ක් ඇතුළේ ඇති කරයි කියලා. හැබැයි නියත පීඩනය නිසා කලින් ඇති කරපු පීඩනය දැන් පීඩනයට සමාන විය යුතුයි. එතකොට මෙයා එක වැඩි කිරීම 10/5ක පීඩනයක් ඇති කරා නම් මොකද්ද වෙන්නේ? මේ ඉතිරි දෙක වැඩි කිරීම 10/5 ඇති කරන්න ඕනේ මෙන්න මේ කියනවා වූ සමතුලිත පද්ධතියේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? සමතුලිත පද්ධතියේ පීඩනය අනිවාර්යයෙන්ම මොනවා වෙලාද? වෙනස් වෙලා. ඒතකොට සමතුලිත පද්ධතියේ පීඩනය අනිවාර්යයෙන්ම වෙනස් වෙලා නම් අනිවාර්යෙන් ඇවිල්ලා මොකද්ද වෙන්නේ? මෙතෙන්දී සමතුලිත පද්ධතියේ පීඩනය වැඩි කරගන්න යා උත්සාහ කරනවා, වැඩි කරගෙන වායු වල වැඩි පැත්තට යනවා. ඒ නිසා මේක වම් පස්සට නැගුරු වෙනවා. එතකොට නියත පීඩනයේදී නිෂ්ක්‍රීය වායුවක් එක් කරොත් අනිවාර්යෙන්ම ඇවිල්ලා සමතුලිත පද්ධතිය මොනවා වෙන්න ඕනද? වෙනස් වෙන්නට ඕනේ. එතකොට මේකෙදී මේ ප්‍රකාශය හරි කියලා ගන්නට පුළුවන්. නියත උෂ්ණත්වයේදී කරත් වෙනස් උෂ්ණත්වයකදී කරත් මේ ප්‍රකාශය කොහොමත් හරි නියත පීඩනයේ සිදු කරන නිසා. ඒ නිසා වැරදි හරි උත්තරය අංක 4. හරි. ඒතර අද හොඳ ප්‍රශ්න 10ක් කතා කළේ. ඔයා මේක බලන්න, බලලාවිලා යාළුවන්ට බලන්න ඇවිල්ලා මේක ෂෙයා කරන්න, මේකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඊට පස්සේ ඇවිල්ලා මේක මගේ channel එක subscribe කරන්න. බොහොම ස්තුතියි.